සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම. මේ අවුරුද්දේ තුරු කණ්ඩායම හිතුවා අපි මේ ගස්වැල් සම්බන්ධයෙන් මේ තියෙන අපේ ලංකාවේ තියෙන දැනුම සහ විදේශ රටවල් වල තියෙන දැනුම ගැන ඔබ දැනුවත් කරන්න මෙයාගේ දේශන මාලාවක් මාසිකව සංවිධානය කරලා. ඉතින් මේ 2021 වසරේ මේ පළවෙනි දේශනය සඳහා අද අපිත් එක්ක ගෞරවයෙන් එකතු වෙන්නේ ශ්‍රී ලංකා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහාචාර්යතුමා, ඒ වගේම එතුමා දැනට ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරත් ඔබවනවා. ඉතින් ඉතා තුරු කණ්ඩායම වෙනුවෙන් ඔබතුමාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මෙම වැඩසටහනට. හොඳයි, ස්තුතියි හසංක. මම පටන් ගන්න දෙන්නම්. මහාචාර්යතුමනි, ඔබතුමා පුරාවිද්‍යාව සම්බන්ධයෙන් දැනට අපිට කතා කරන්න පුළුවන්, අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ දැනුම තියෙන වැඩිම පුද්ගලෙක්. දැන් ශ්‍රී ලංකාවේ සංස්කෘතියක් තියෙනවා. මේ සංස්කෘතිය සහ ගස්වැල් කොහොමද සංකලනය වෙලා තියෙන්නේ? අතීතයේ කොහොමද ඒ ගැන තොරතුරු සඳහන් වෙන්නේ? ඒ වගේම මේ සඳහා මොන හරි පුරාවිද්‍යා සාක්ෂි තියෙනවද ඒ පිළිබඳව? හරි, මම කතා කරන්නම් ඒ ගැන. නමුත් මම ටිකක් වෙනස් විදිහට කතා කරන්න කැමතියි. මොකද හැමෝම සිරාලේඛනවල තියෙන මේ ගස් කපන්න එපාය කියන විස්තර ඒ වගේ ඒවා ගැන තමයි නිතරම වගේ පුරාවිද්‍යාව ගැන කියනකොට කියන්නේ. මම ඊට වඩා වෙනස් ප්‍රවේශයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා හසංක පාදුක මගේ මිත්‍රයාට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ඉන්ද්‍රචාපා ගුණසේකර මැතිණියටත් මට ආරාධනා කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. අවාසනාවකට වගේ මට ස්ලයිඩ්ස් එකෙන් පෙන්වන්න විදිහක් නැහැ. මම ඔහෙ කතා කරන්නම්. චාපල දන්නවා මම විශ්වවිද්‍යාලෙ උගන්වනකොටත් මේ මෙච්චර මැජික් පෙන්වන්නේ නැහැ කියන එක. කතා කරන එක තමයි කරේ. ඉතින් මම කතා කරන්නම්. දැන් මම පුරාවිද්‍යාඥයෙක් නිසා, පුරාවිද්‍යාඥයෙක් කියලා ඔයගොල්ලෝ හිතන නිසා පුරාවිද්‍යාවේදීන් අතීතයේ හදාරනකොට ප්‍රධාන සාධක දෙකක් ගැන තමයි අපි කතා කරේ. ඒ තමයි artifacts and ecofacts. හරි? I can do it in bilingual if you want. And some parts I can do in English also. In archaeology, is it okay? Fine, Professor. Okay. In archaeology, we consider about two facts. One is the artifacts and the other one is the ecofacts. This is the general norm, but I think it's not enough for understanding about archaeological entity. Artifacts mean the things that created by man. Ecofacts are all the natural things, right? But do you think it's correct when we consider about physical remains or I mean tangible things? Generally archaeologists study tangible things or the physical things, and we divide them into two parts as ecofacts and artifacts. But I think it's wrong when we consider about trees. ඇයි මං එහෙම කියන්නේ? අපි ආටිෆැක්ට් එහෙම නැත්නම් සංස්කෘතික සාධක නැත්නම් මානව සාධක කියලා සමහරට කිව්වා. සමහරලාට අපි කිව්වා ස්වභාවික සාධක කියලා ඉකෝෆැක්ට්ස් වලට. But this is not enough, I think. අපි ගස් ගැන හිතනකොට කැලේ තියෙන ගස් නම් හරි ඒක ස්වභාවික සාධකයක් වෙන්න පුළුවන්. නමුත් අපිට හම්බ වෙන ගස් සේරම ස්වභාවිකද? මේ ප්‍රශ්නේ මට එදා ඉඳලම පැන නැගුණ දෙයක්. මේ පොල් ගස් ස්වභාවිකද? කිසිම පොල් ගහක් කැලේක තියනවද? මේ රබර් ගස් ස්වභාවිකද?
අපි වල් රබර් කියලා જાතියක් තියෙනවා ඇත්ත. නම් රබර් කියන්නේ අපි හදපු දෙයක්. ගොයන් ගොයන් වලට ගස් කියනද මන් දන්නේ නැහැ. ඔයගොල්ලෝ තුරු වලට ඔව් අපි පැලෑටි සාක මේවා කිසි දෙයක් නැහැ කැලේ. තියෙනවා කැලේ වල් උරුවි කියලා જાතියක් නා. නමුත් මේ අපි අද කුඹරේ දකින වී කොහෙවත් නැහැ. අද අපි මේ අඹ ගස් මේවා මුකුත් කැලේ නැහැ. එහෙමනම් ඒවා ස්වභාවිකද? Then we can't divide the archaeological entities into two parts. Therefore, I introduce agrofacts also into that. I think most of these trees being considered today are agrofacts in archaeology. May I correct? මං හිතන්නේ මන් තමයි මේක ඉස්සෙල්ලාම ආකියොලොජි වලට හඳුන්වලා දුන්නේ agrofacts කියන වචනේ කෘෂිකෘති කියන වචනේ. ආකියොලොජිකල් ටෙක්ස්ට් මං තව කීපයක් හඳුන්වලා දීලා තියෙනවා ඒ විදිහට. නමුත් මේ අවස්ථාවේ අපිට වැදගත් වෙන්නේ කෘෂිකෘති, ස්වභාවික කෘති, මානව කෘති වගේම කෘෂිකෘතිත් අපිට වැදගත් වෙනවා. ඒතර තුරු අතරින් කීපයක් ඉකොෆැක්ට්ස් වෙනවා කීපයක් ඇග්‍රොෆැක්ට්ස් වෙනවා. අපිට මේ දෙකම එක වගේ වැදගත් වෙනවා පුරාවිද්‍යාවේදී. මේක මම මේ අවස්ථාවේ කිව්වේ තවත් අපේ තියෙනවා ටැන්ජිබල් මේවා කීපයක්ම. නමුත් ඒ අතර මම හිතන්නේ මම වඩාත්ම සලකන්නේ ඇන්ත්‍රොෆැක්ට්ස් වලට, human remains වලට. එනවාට ඒ අරුණහම ඇග්‍රොෆැක්ට්ස් කියලා අපි වෙන් කරගත යුතුයි සමහර ගස් වර්ග. විශේෂයෙන්ම මිනිහගේ සංස්කෘතිය සමග සම්බන්ධතා තියෙන්නේ කැලේ තියෙන නිකම්ම නිකං ස්වභාවික වෘක්ෂවලටත් වඩා මේ කියන ඇග්‍රොෆැක්ට්ස් කියන එක මතක තබා ගත යුතු වෙනවා. ඇත්තෙන්ම මිනිහා වගා කිරීමට පටන් ගැනීමෙන් පස්සේ තමයි ඔහුගේ සංස්කෘතියේ විශාල වෙනසක් සිද්ධ වුණේ. මේ නිසාම අපි ඒක කියන විප්ලවයක් විදියට. We call it a Neolithic revolution because we started to cultivate in the Neolithic period at the first time. We do not have a Neolithic period in Sri Lanka. Actually, we have not identified it as a Neolithic period, but some Neolithic features are here, and agriculture also implemented here in Sri Lanka, and originated in Sri Lanka some part, but still we do not know much about that, except my friend Dr. Prematilaka's discoveries of Horton Place. But that also I'm going to question today about these discoveries. However, from Neolithic period onwards, we have agricultural trees or plants or whatever, crops or something, whatever. Right. ඒටික තේරෙනවනේ. එහෙමනම් දැන් අපි එකක් තමයි අපි නියොලිතික යුගයේ අපිට ඉතාම වැදගත්. ඒක කොච්චරද ඒක රෙවොලූෂනරි චේන්ජ් එකක් ආව සමාජයේ සංස්කෘතිය ගැන කතා කරනකොට that's a revolutionary change එකක්. ඒ නිසා තමයි එතකම්ම අපි ජීවත් වුණේ hunting and gathering වලින්. ඉතින් වැව්වේ නැහැ. නමුත් ඊට පස්සේ වවන්න පටන් ගත්තා. සත්තු ඇති කරන්න පටන් ගත්තා. that's something else. මේ කාරණේ උඩ මුළු ලෝකෙම සමාජ ක්‍රමයේ ලොකු වෙනසක් ඇති වුණා. ලාංකික සමාජයටත් මේක ඇතුල් වුණා. ලංකාවෙත් අපි ගොවිතැන් කිරීමට පටන් ගත්තා. මත් ප්‍රශ්නේ තියෙන්නේ අපි තාම හරියට දන්නේ නැහැ අපි කවද්ද ගොවිතැන් වලට බැස්සේ කියන කාරණේ. අපි හිතනවා අපි ගොවිතැන්ට බැස්සේ මීට අවුරුදු මම හිතන්නේ ප්‍රේමතිලක මහත්මයා කියනවා හෝටන් තනිතලාවෙන් හම්බුණ සාධක ගැන. ඒ ගැන මම පස්සේ කතා කරන්නම්. ඒ අරුණාම අපි දකුණු ආසියාව පොදුවේ ගන්නකොට අපිට ගස් ගැන ඉතාම වැදගත් සාධක සංස්කෘතිය ගැන සලකනකොට අපිට හම්බ වෙනවා ඉන්ඩස් වැලි වලින්. The earliest known facts about trees and the culture comes from the Indus Valley, mainly from the forms of Indus Valley seals. Indus Valley seals වල අපිට තියෙනවා ගස් වල ලකුණු. ප්‍රධාන වශයෙන් ගස් වර්ග දෙකක්. එකක් ඇකේසියා අනිත් එක පයිපල් එහෙම නැත්නම් අපි අද බෝගහ කියලා කියන ගස් people tree කියන එක people tree ආස්වත කියලාත් කියනවා. මේ ආස්වත සහ ඇකේසියා කියන ගස් වර්ග දෙක අපිට හම්බ වෙනවා. මේ දෙකම
මේකෙන් ඇකේසියා වගා කරාද කියලා කියන්න බෑ. නමුත් සංස්කෘතියට බොහොම සම්බන්ධයි. හේතුව ඇකේසියා ගහ තමයි බොහෝ විට ඉන්ධන ලබා ගැනීමට පාවිච්චි කරන්නේ. ඉන්ධන බොහොම වැදගත්. අද නම් ඉන්දියාවේ ඉන්ධන වලට ගස් පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගොම තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. මොකද ගස් ඒ තරමට විනාශ කරලා ඒගොල්ලෝ. ගස් නැති තරම්. නමුත් ආදි කාලේදී ගස් විශාල වශයෙන් පාවිච්චි කරා දරට. ඊටාත්ම රස්නේ උෂ්ණ ගින්දරක් ලබා ගන්න පුළුවන් ඇකේසියා වලින්. මම හිතන්නේ මම නිකන් net එකේ බැලුවා හිඟුරු කියලා තමයි වැටෙන්නේ ඇකේසියා කියන එකට. කොහොමත් කටු සහිත ගස් වර්ගයක්. හසංකල මේ උද්භිද විද්‍යාඥයෝ දන්නවා ඇති ඒවා ගැන හොඳට. නමුත් මේක ඇකේසියා ට්‍රී එක විදිහට අඳුනගෙන තියෙනවා. මේ ඇකේසියා ගස් එක්ක ගොඩක් වෙලාවට කාන්තාවන් හම්බ වෙන්නේ අපිට. කාන්තාවන්ගේ රූප. සමහරට ගහ උඩ නැගලා ඉන්නවා. සමහරට ගහේ පැත්තකින් ඉන්නවා. සමහර වෙලාවට ගහ මුල ඉඳගෙන ඉන්නවා. මේ විදිහට කාන්තාවන් ඉන්නවා ඇකේසියා ගහේ. ඇසතු ගහේ එහෙම නැත්නම් බෝ ගහේ people tree කියන එකේ බොහෝ විට පිරිමි ඉන්නේ. පිරිමි රූප තමයි ඒවත් එක්ක සම්බන්ධකම් තිබුණේ. මෙතනම අපිට පේනවා යම් සංස්කෘතිකමය වෙනසක්. වෘක්ෂ සහ බැඳුණු සංස්කෘතිකමය වෙනසක් මෙතනම් පේනවා. ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධ some kind of gender difference can be seen with trees also. Some trees considered as female trees and some trees considered as male trees. මේ ඇකේසියා ගස සැලකුණේ සැරවුණ ගින්දර සැර බව ඇත්තද චාපා වගේ. ඒ වුණාට ඒවා සැලකුණේ මේ ගෑනු ගස් කියලා. ගෑනු තමයි වැඩිපුර මේ වගේ හිටියේ. ඉතින් මේ ගසුත් ඒ වගේම කාන්තා රූපත් එක්ක අපිට නිතරම හම්බ වෙන එකක් තමයි කොටි හා ටයිගර් කියලා තියෙන ඉංග්‍රීසියෙන්. මම හිතන්නේ ව්‍යාග්‍රව වෙන්න ඕනේ. ව්‍යාග්‍ර රූප. ව්‍යාග්‍රය රූපත් නිතරම හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා පස්සේ කාලේ දුර්ගා දෙවඟනගේ බිහිවීම මේ රූපවලින් නිරූපණය වෙනවා කියලා. මොකද දුර්ගා කියන්නේ ටිකක් නපුරු කෙනෙක්. ඉතින් එවැනි කෙනෙක්ගේ ආරම්භය මූලාරම්භය මේ ගස් මත නැගලා ඉන්න ගස් මත ළඟ ඉඳගෙන ඉන්න ගස් ළඟ හිටගෙන ඉන්න කාන්තාවන් සහ ඒ සමග ව්‍යාග්‍රයේ රූපයක් දක්වීමෙන් පෙන්눔 කරනවා කියලා බොහෝ විට විශ්වාස කරනවා. ඒ වගේම අර පිරිමි රූප මේවා හම්බෙන ගොඩක් වෙලාවට අපිට ආශ්‍රත ගස් එනත පස්සේ කාලේ බෝධි වෘක්ෂ කියලා හදා කරපු ගස් එක්ක මේ ගස් සමග නිතරම පිරිමින් සඳහන් වීම එහෙනම් පිරිමින්ගේ රූප දැක්වීමෙන් අපිට පස්සේ කාලෙත් අපිට පේනවා බොහෝ ශාස්ත්‍රවරුන් මේ ඇසතු ගහ මුල ඉඳගෙන භාවනා කරා. ඒක පිරිමි ගහක් විදියට සැලකුණා. මේකට හේතුව දන්නේ නැහැ ඇයි කියලා. මේක සංස්කෘතිකමය කාරණයක්. සමහර ගස් පිරිමිට වඩා සමීප වෙන සමහර ඒවා ගෑනුට සමීප වෙනවා. සමහරට ඇකේසියා ගහේ දර එහෙම පාවිච්චි කරපු නිසා කාන්තාවෝ මම හිතන්නේ ඒ කාලෙත් වැඩිපුර ඉන්නේ කාන්තාවෝ දැන් වගේම. ඒ නිසා ඒක දර වලට තිබුණ වැදගත්කම නිසා ඒ විදිහට සැලකුණා වෙන්න බැරි කමක් නැහැ. කොහොමද මීට ටික කාලයකට පස්සේ අපේ සංස්කෘතියට එකතු වුණා තවත් එක ගහක් ඒ තමයි නුග ගහ. නුග ගහ සංස්කෘතියේ විශාල banyan tree that's known as a banyan tree. මේ banyan tree එක ගැන වැඩි සඳහනක් වෙන්නේ මුල් කාලේ. නමුත් පස්සේ වෛදික යුගය වෙනකොට banyan tree එක අතිශය වැදගත් දෙයක් විදිහට සැලකුණා. මේ හැම ගහක්ම ජීවයක් තිබුණා කියලා විශ්වාස කෙරුවා. දෙවඟනක් හිටියයි කියලා. ගොඩක් වෙලාවට දෙවඟනක් හරි දෙවියෙක් හරි හිටියයි කියන මේ විශ්වාසය. Tree spirits, they are known as tree spirits. Tree spirits හිටියා කියලා විශ්වාස කරා. මේ විශ්වාසය ලංකාවටත් ආවා. ලංකාවෙත් මේ ගස්වල දෙවිවරුන්, දේවතාවියන් වාසය කරනවා කියලා අපි එදා ඉඳලාම විශ්වාස කෙරුවා. එහෙම විශ්වාස කරලා අපි ඒවට වන්දනාමාන කරන්න ගත්තා. ඉතින් මේක කොච්චර දුරට සැබෑ ලෝකේ දෙවියෝ හිටියද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඉතින් මට නම් ගස්ම තමයි දෙවියෝ. ඉතින් ගස්ම තමයි දෙවගනාවොත්. ඉතින් මිනිස්සු හිතුවා මේ වගේ ඇත්තටම අපි වගේ මිනිස් ප්‍රාණවල මේ වගේ ජීවත් වෙනවායි කියලා. ඒ අයට නම් දැම්මා.
අර දුර්ගා දෙවඟනත් බිහි වුණා වගේ. ඒ වගේම ශිව දෙවියන්ගේ ආරම්භය ඔය එක ගහක් මුල සිද්ධ වුණා වගේ කියනවා. ඉතින් මේ ආදි වශයෙන් විවිධ ආකාරයට මේවා කියනවා. හරි. ඉතින් මේ වෘක්ෂ දේවතාවෝ ගැන මම ඊළඟට කතා කරනවා. ඒ අතර ඊළඟට අපිට වැදගත් වෙනවා දැන් අපේ සංස්කෘතියේ වැඩි ප්‍රමාණයක් තියෙන බුද්ධ ආගමනේ. බුද්ධ ධර්මය තමයි අපේ රටේ අපේ සංස්කෘතිය හැඩගැහිමට විශාල වශයෙන් බලපෑයි. මේ ධර්මය ගැන ඉන්දියාව සඳහන් වෙන දේවලුත් ලංකාවේ සඳහන් වෙන දේවල් ලංකාවේ වංශ කතාවල සඳහන් වෙන දේවලුත් බැලුවාම අපිට වෘක්ෂත් එක්ක තුරු සමග ගස් සමග අපි කොච්චර ළඟ සම්බන්ධතාවයක් තිබ්බද කියන එක පේනවා. බුදුන් වහන්සේ බුදුනේ ගහක් යට ඉපදුනේ ගහක් යට ඊට කලින් ඒ වගේම පිරිනවම් පෑවෙත් ගහක් යට. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ජීවිතය කතාව ගත්තාම බුද්ධ චරිතය ගත්තාම අවම වශයෙන් 20 අවස්ථාවක් ඍජුවම ගස් සමග සම්බන්ධකම් පවත්වනවා. ඒ විතර නෙවෙයි දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා උන්වහන්සේගේ ශාක්‍ය වංශය කියන වංශය පවා ශාක්‍ය කියන නම ලැබුණේ සල් ගස් නිසාය කියලා. මේ ගැන වෙන මතභේදයක් තියෙනවා. නමුත් මෑත කාලීනව විශ්වාස කරන එකක් ශාක්‍ය වංශය කියන්නේ සල් ගසෙන් උපන්නේ. නැත්නම් සල් ගස චික්නය විදිහට it's a totem. These trees were used as totems or totemic value has had for them. And some people believe that Sakya Vansa's totem was Sal tree. Sal gahen මේ ශාක්‍ය වංශයේ නම් වුණා කියලා. ඒ වගේම අපි දන්නවා උන්වහන්සේ සල් වනයේ ඉපදුනේ ලුම්බිනියේ සල් වෘක්ෂේ. මේ සල් ගහ ඒ කාලේ තිබුණු සල් ගහ හෝ එහි ප්‍රොජෙනේටර් කෙනෙක් හඳුනගෙන තියෙනවා මෑත කාලින කැනීම් වලින් රොබින් කනින්හෑම්ගේ කැනීම් වලින් ඒ ලුම්බිනියේ එම ස්ථානයේම කරපු කැනීම් වලින් ඒ ගස් වල දිරාගිය කොටස් ඒවා පරීක්ෂා කරාම ඒගොල්ලෝ අඳුරගත්තා මේවා සල් ගස් කියන එක. ඒ වගේම ඊට පස්සේ උන්වහන්සේ බුදු වුණේ බෝධි වෘක්ෂයේ ගයාවේ ඒ නිසා තමයි අපිට බුද්ධ ගයා කියලා කියන්නේ. මේ ගහටත් බෝධි කියන වචනේ අපි අපේ සංස්කෘතියෙන් අපි දුන්නේ උන්වහන්සේ බුදු වුණාට පස්සේ. ඊට කලින් අපි එකට කියව ආසත කියලා people tree කියලා කියන people piper දෙකම පාවිච්චි කරනවා ඒ වචනේ. මේ ගස බුදුන් වහන්සේ නිසා අපි උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන නිසා බෝධි වෘක්ෂය කියලා ඊට පස්සේ හඳුන්වන්න පටන් ගත්තා බෝගස. උන්වහන්සේ පරිණාම පෑවේ කුසිනාරාවේ සල්ගස් සමහර කෘතිවල සඳහන් වෙනවා කැනන්ස් වල දෙකක් වල සමහර හතරක් කියලා කියනවා සමහරට සාල වනය කියලා කියනවා. කොහොම හෝ ඒවා සල් ගස් සහිතව. ඉතින් අපිට තමයි වැදගත් වෙනවා ලංකාවේ සංස්කෘතිය හැඩගැහුව ප්‍රධානතම ශාස්ත්‍රවරයා වුණ බුදුන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධානම අවස්ථා තුන උපත බුදු වීම සහ පරිනිර්වාණය කියන තුනම සිද්ධ වුණේ ගහක් මුල වීම. මේ තාමත් වැදගත්. ඒ අරුණාම අපිට පේනවා බුදුන් වහන්සේගේ ජීවිතේ මම කියවා 20 අවස්ථාවක් 20 අවස්ථාවක් කෙලින්ම ගස් සමග කෙලින්ම සඳහන් වෙනවා. ඒ අරුණාම නිතර වන උද්‍යාන ගැන වේළුවන ජේතවන මේ වගේ අඹ වන මේ වැනි දේවල් නිතර සඳහන් වෙනවා උන්වහන්සේගේ ජීවිතයත් එක්ක. ඉතින් මේ සම්ප්‍රදාය තමයි ලංකාවටත් ආවේ. ලංකාවෙත් බුද්ධ ධර්මත් ජන ජීවිතයත් මේ බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනයේ තිබුණු වනයත් සමග ගසුත් සමග තුරු සමග තිබුණු සම්බන්ධතාවය තමයි ඉදිරියට දිගටම පවත්වාගෙන ගියේ. දැන් අපි දන්නවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙනාවේ කොහොමද? ඒ රැක බලාගත්තේ කොහොමද? කියන මේ සේරම විස්තර අපි දන්නවා. ඒ අනුව ලෝකේ තියෙන පුරාණතම historical tree in the world is the Sri Mahabodhi. We don't have the original Jayasri Bodhi at Bodh Gaya because it has been cut down by a queen of King Asoka first and then by Muslim invaders in the 7th century. So we have only the Jayasri Mahabodhi at Anuradhapura today. So that's the most
ancient historical tree in the world. ඉතින් මීට වඩා පරණ ගස් ඇති. නමුත් සංස්කෘතික වශයෙන් අපි දන්නේ නැහැ. ඉතිහාසය අපි දන්නේ නැහැ. ඉතිහාසය දන්න ගහක් වශයෙන් අපි දන්න පුරාණම වෘක්ෂය ලෝකේ තියෙන්නේ ලංකාවේ. ඒක අපිට අභිමානයක්. ගස් ගැන කතා කරනකොට මේක අපිට කවදාවත් අමතක කරන්න බෑ. ඒගොම ගස් සම්බන්ධ සුවිශේෂීය සංස්කෘතියක් මෙතනින් ඇති වුණා. ඔබ දන්නවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙනාවේ මව්වරියක්. සංඝමිත්තා තෙරණින් වහන්සේ කියන්නේ මවක්. මව් ගුණය එතන තියෙනවා. අදත් මේ මිනිස්සු ළමයි ලබා ගන්න ඕන වුණාම ශ්‍රී මහා බෝධියට බාරහාර වෙනවා. මේ වෘක්ෂයත් අපි රැකබලා ගත්තේ ඊ타ත්ම ආදරේ. මේ වෘක්ෂයේ අත්තක්වත් අපි කැඩුනොත් උලඟට හරි කඩා ගන්නොත් අපි ඒක ඊ타ත්ම ගෞරවනීය විදිහට ගිහිල්ලා ආදාහනය කෙරුවා. ඒ වගේම මේකට උඩින් කාක්කණ්ඩවත් උඩට ඉගිරෙන්න අපි දුන්නේ නැහැ. හරි කාකේ එලවන කාක්කෝ උඩින් යනකොට උන් එලවන්න ගල් දුනු තියාගෙන හිටියා වෙනම පිරිසක්. ඒගොල්ලෝ කියලා වෙල්ලිදුරයි කියලා. ඒ පිරිසක් සම්ප්‍රදායිකව හිටියා. 18 කුලයක පිරිස් බෝධියත් එක්ක ලංකාවට ආවා. ඇවිල්ලා ලංකාවේ බෝධි සංස්කෘතියක් ඇති කරා. ඉතින් මේක තමයි ගහත් එක්ක තියෙන සංස්කෘතිය. ඊට පස්සේ අපි දන්නවා අෂ්ටඵල බෝධීන් වහන්සේලා ලංකාවේ අටපොලක හැදුවා. ඊට පස්සේ දෙතිස්ඵල බෝධීන් හිටෙව්වා. ඉතින් මේ අනුව මේ ගහත් එක්ක ගිය ගස් සමග ගිය සංස්කෘතියක් අපිට තිබුණා. ඒතර මේ බෞද්ධ සංස්කෘතියට කලින් අපි ඊටත් වඩා ගස් වලට වන්දනාමාන කෙරුවා. මේ බෞද්ධ සංස්කෘතියට පස්සේ බෝගහ තමයි විශේෂ උනේ. අනිත් ගස් වලට එච්චර වැදගත්කමක් හම්බුනේ නැහැ. බෝගහයේ තියෙන වැදගත්කම උඩ අනිත් ඒවා වැදගත්කම ටික ටික අඩු වුණා. නමුත් ඊට කලින් ප්‍රාග් බෞද්ධ යුගයේදී අපි දන්නවා අනුරාධපුරයේ විවිධ යක්කු එහෙම නැත්නම් වෘක්ෂ දේවතාවෝ වාසය කරපු ගස් තිබුණා. පණ්ඩුකාභය කාලේ ව්‍යාධි දෙවියට ඒ වගේම තව යක්ෂයින්ට තිබුණු ගස් වෙන් කරලා තිබුණායි කියලා අපිට මහවංශෙම සඳහන් වෙලා තියෙනවා. මේ ගස් වලින් එකක් තමයි අද අපි රුවන්වැලිසෑය හදපු තැන තියෙන්නේ. ඊටම වැදගත් දෙයක් අපේ සංස්කෘතියේ පස්සේ කාලෙක දුටුගැමුණු රජුරෝ රුවන්වැලිසෑය හදනකොට එතන තිබුණු තෙලඹු ගහක් තිබිලා තියෙනවා. මේ තෙලඹු ගහ කපන්න කැමතිලා නැහැ. මොකද ඒකේ දේවතාවියක් හිටිය නිසා. දේවතාවියක් හිටිය කියලා මිනිස්සු විශ්වාස කරපු නිසා. ඒ කියන්නේ දුටුගැමුණු රජුරෝ කාලේන කොටත් ගස්වල දේවතාවයන් හිටියයි, ට්‍රී ස්පිරිට්ස් හිටියයි කියලා විශ්වාස කරපු බොහෝ පිරිසක් ලංකාවේ හිටියයි කියන එක පැහැදිලි වෙනවා. රජුරවන්ට ඕන කමක් තිබුණ නැහැ මේ අය හර්ට් කරලා. එහෙම නැත්නම් මෙයාගේ හිත රිදවලා මේ චෛත්‍ය හදන්න. රජුරෝ පොරොන්දුවක් දුන්නා. මට මෙතන ස්තූපය හදන්න දෙනවා නම් මේ ගහ අයින් කරලා මම මේ ස්තූපයට මේ දේවතාවගේ නම දානවායි කියලා. ඒ දේවතාවගේ නම තමයි හේමමාලි. ඒක තමයි රුවන් ස්වර්ණමාලි කියන්නේ. නැත්නම් හේමමාලි අත ස්වර්ණමාලි. මේ ස්තූපය හදලා රජුරෝ ඒ ස්තූපයට ස්වර්ණමාලී චෛත්‍ය කියලා නම දැම්මා. ඉතින් මේකෙන් අපි පේනවා ඒ ගස් වලට වන්දනා කරපු පිරිස සහ ඊට පස්සේ ඇති වුණ බෞද්ධයන් අතර යම් කිසි විදිහක රිකොන්සිලියේෂන් එකක් ඇති වුණා. අරක වෙනස් කර බවක් තනමත් එක වෙනස් කරේ බොහොම ඒ අයටත් යම් තැනක් දීලා වින් වින් සොලියුෂන් එකකටයි කියලා තියෙනවා. මොකද එතන ගහ නැති වුණාට දැන් ස්තූපේ තියෙනවා. ඒ දෙවඟට වැඳපුවාට දැන් ස්තූපෙට වඳින්න පුළුවන් කරලා තියෙනවා. ඒ අතර බෞද්ධයන්ටත් පුළුවන් ගහට වඳින්න නැතුව ඒ ස්තූපයට වඳින්න. ඉතින් මේ දෙකම අතර සහයෝගය සංකලනය කාටවත් හිතර දෙන්නේ නැති විදිහට තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීමේ බුද්ධිමත් බවක් දුටුගැමුණු වගේ රජ කෙනෙකුට තිබ්බ කෙනෙක්යි මට නම් කියන්න පුළුවන්. මේක ඉතාමත් හොඳ ආදර්ශයක්. අපිට ඉදිරියටත් මේවා වැදගත් වෙනවා. ඊළඟට මම හිතන්නේ මගේ වෙලාව තව ටිකයි තියෙන්නේ. අනුරාධපුර යුගයේ ගැන ඔයගොල්ලෝ දන්නවා සීගිරියේ උද්‍යාන ලෝකේ තියෙන ලෝකේ නෙවෙයි දකුණු ආසියාවේ තියෙන පුරාණතම උද්‍යාන හම්බ වෙන සීගිරියේ රම්මසු වෙන පුරාණ උද්‍යාන හම්බ වෙනවා. නන්දන උයන හම්බ වෙනවා. ජේතවනේ හම්බ වෙනවා. මහමෙවුනා හම්බ වෙනවා. මේ සිරුම දේවල් ඉතාම වැදගත්. මේ වගේ ගස් සිටවන ආකාරය ඒ වගේ මේවා රැක බලා ගැනීම උයම් පල්ලෝ මේවට හිටියා. ඒවා අපේ සංස්කෘතියේ විශාල අංගයක් විදිහට සැලකුවා. මට ඊළඟට වඩා වැදගත් වෙන්නේ මේ රටේ ගස් වලින් කුරුඳු කියන ගහ.
විශේෂයෙන්ම අපේ සංස්කෘතිය අපේ කියන අනන්‍යතාවය ඇති කිරීමට ඉතාම වැදගත් දේ තමයි කුරුඳු. කුරුඳු මතන් ලෝක හොඳම කුරුඳු හම්බ වෙන අපේ රටේ. ඉතින් කුරුඳු ගහ ලංකාවේ සංස්කෘතිය ඉතිහාසය වෙනස් කිරීම සඳහා බලපාපු වෘක්ෂයක්. ලංකාවට වැඩිම වශයෙන්ම යුරෝපීයයන් ඇදිලා ආවේ කුරුඳු ගහ නිසා. එයාට කුරුඳු බටහිර රටවල් වලට බටහිර වෙළඳපොළට සැපයූ ප්‍රධාන වෙළඳපොළ තිබුණේ ලංකාවේ. මම පහුගිය කාලේ ලන්දේසි වාර්තා රාශියක් කියවා. මේ වාර්තා විශේෂයෙන්ම ලන්දේසි නීති ඒගොල්ලෝගේ අනපනත් විශාල ප්‍රමාණයක් මේ කොවිඩ් කාලේ ගෙදරටලා මම කියෝ හිටියා. මේ නීති අනපනත් වැඩි වශයෙන් පනවලා තියෙන කුරුඳු ගහ ආරක්ෂා කර ගැනීම සඳහා. කුරුඳු ගහ රැක ගැනීම සඳහා තමයි වැඩිම ප්‍රමාණයක් මේවා කරන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ආවට පස්සේ කුරුඳු වගා කරන එක රජයේ ඒකාධිකාරයක් කළා නෝතාණ්ඩුකාරයා. පස්සේ මේ ඒකාධිකාරය 1923 කවුද කොල්බ්‍රුක් තමයි අහෝසි කරේ. එතකම් මේක රජයේ ඒකාධිකාරයක් කරලා තිබුණා. මුල් කාලේ ලංකාවේ පළවෙනි කොළඹ ජර්නල් පුවත්පත ගත්තොත් මේ පුවත්පතේ වැඩියෙන්ම තියෙන්නේ කුරුඳු සහ කුරුඳු ගහට කරන අපරාධ මේවා පිළිබඳ සාධක. එක කාලයක් කුරුඳු ගස් කැපුවොත් මරණ දඬුවම දෙනවා කියලා ලන්දේසි නීතියක් පනවලා තිබුණා. ඉතින් මේ කුරුඳු වලට තියෙන වටිනාකම ටිකක් අඩු උනේ අපි කෝපි වවන්න ගත්තට පස්සේ 1823 තමයි පළවෙනි කෝපි ගහ හදලා තියෙන්නේ. ජෝර්ජ් බර්ඩ් මම හිතන්නේ පළවෙනි වත්ත මේ බද්දකම් පැත්තේ අක්කර 10ක විතර වත්තක්. කෝපි බොහොම දියුණුනා ලංකාවේ. ලංකාවේ හොඳම කෝපි යුරෝපයට ඇරියත් ලංකාවෙන් කියලා සඳහන් වෙනවා මුල් කාලේදී. නමුත් අවාසනාවකට වගේ 1860 ගණන් වෙනකොට කෝපි මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා කොඩු වීමේ රෝගය හැදිලා මේවා නැති වෙලා ගියා. ඊට පස්සේ සින්කෝනා වවන්න උත්සාහ කරා. නමුත් මේක එච්චර හරි ගියේ නැහැ. තේ වගන්න ගත්තා මේකත් තාම වැදගත් අපේ තේ වගාව. තේ වගාව නිසා තමයි කෝපි එච්චර ගියේ නැහැ. කෝපි කාලේ නේම දැන් අපි පරණ දේවල්ටත් අපි කෝපි කාලේ දැන් සංස්කෘතිය වැදගත් මෙන්න මේ වගේ දේවල්. කෝපි කාලේ අපි සංස්කෘතිය ගැන කියනවා ගස් එක්ක ඇති වුණු idioms proverbs මේවත් තියෙනවා. කතන්දර තියෙනවා. මේවත් ඉතිහාසය විතරක් නෙමෙයි මේවත් වැදගත්. අතුණ වෙනම භාෂාවල් තියෙනවා. දැන් අපි කෝපි කාලේ වගේ කියන එක කෝපි ගහ නිසා. ඒකෙන් අපි අදහස් කරන්නේ දැන් හසංක කෝපි කාලේ අදහස් තියෙනවා. අපි සමහරට කියන අසංක ධම්මි බණ්ඩාරට තියෙන කෝපි කාලය අදහස් කියලා. කසුන්ට තියෙන කෝපි කාලය අදහස් කියලා. පරණ අදහස්, පරණ තාලේ දේවල්. ඒ මම විහිළුවට කිව්වේ ගණන් ගන්න එපා. අපි වගේ තේ කාලේට එන්න. තේ ඉස්සල්ලාම තේ ආවේ 1839 ඇසයින්මෙන් ලංකාවට තේ ගෙන ආවේ. මේ ගැන මම පරීක්ෂණ පත්‍රිකා කීපයක් ඉදිරිපත් කළ දෙන ඉන්දියාවේ ලංකාවේ තේ වගාව ආරම්භ වුණ හැටි ගැන ඉතාම වැදගත් මේක. මොකද ඇසෑමේ ඒවා කල්කටාවේ හැදුවා මුලින්ම කල්කටාවේ හදලා ඊට පස්සේ ඒවා පෙරදිනේ උද්භිත උද්‍යානයට ගෙනල්ලා එහෙන් තමයි ලංකාවේ පෙරදිනේ උද්භිත උද්‍යානය තමයි ඉස්සෙල්ලාම පැල කරේ. ඊට පස්සේ මේවා ජේම්ස් ටේලර් ලූල් කඳුරවත්තේ හදලා ලංකාව පුරාම අක්කර ලක්ෂ ගාණක් තේ වගා කරා. මුළු උඩරටම ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වුණේ මෙතනින් පස්සේ. මොකද ඒ කියන්නේ ලංකාවේම ලෑන්ඩ්ස්කේප් එක ගොඩක් වෙනස් වුණා. පස්සේ 1970 ගණන් වල රබර් අඳුරලා දුන්නා. රබර් ගහ අපේ ජීවිතයට ඒ වගේම වැදගත් විශාල කොටසක් ඉෂ්ට කරලා තියෙනවා. බ්‍රසීලියෙන් පිට අපේ තමයි වැඩියෙන්ම රබර් මුලින්ම වගා කරේ. ගෙනල්ලා ලංකාවට රබර් රට මැද 30 ගානක් දක්වද ගෙනල්ලා ගම්පහ හෙන්රත්ගොඩ උද්භිත උද්‍යානයේ තමයි ඉස්සෙල්ලාම හිටෙව්වේ. ඊට පස්සේ මේක රට පුරා ව්‍යාප්ත වුණා. මොකද මේ ඇරුණාම මේ කෝපි තේ සහ රබර් ඇරුණාම කුරුඳු අපේ රටේ ඉස්සෙල්ලා තිබුණා. ඒ ඇරුණාම පොල් වගාව අපිට තාම වැදගත් පොල් ගහ කියන එක. අපි දන්නවා අපි සමහරවිට කියන කල්ප වෘක්ෂය කියලා කියනවා. මේක අපේ සංස්කෘතියේ ඉතාමත් වැදගත් දෙයක් විදිහට සැලකෙනවා පොල් වගාව. පොල් වගාව ඉතිහාසය හරියටම දන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා සමහරට පොල් අග්නිදිග ආසියාවේ ඉඳලා පාවෙලා එන්න ඇති කියලා. මුහුද දිගේ ඇවිල්ලා බුදු මුහුදෙන් හොදගෙන ඇවිල්ලා මොකරල බඩ පොල් ඇති වෙන්න පුළුවන්. පොල් ගසත් එක්ක ඇති වුණ වෙනම සංස්කෘතියක් තියෙනවා. ඒක අපි කවුරුත් දන්නවා. ගොක්කොල පේනකොට මතක් වෙනවා පොල් ගහේ සංස්කෘතිය කොච්චර වැදගත්ද කියලා. පොල්ගස් අයිතිකාරයෝ ලංකාවේ හිටපු අය ගැන මම පුංචි වීඩියෝ එකක් කරලා දාලා ඇති. 1800 ගණන් වල හිටපු
එක විශේෂත්වයක් පේනවා. දැන් තේ හැදුව වැඩි හරියක් යුරෝපයේ. කෝපි හැදියේ වැඩිපුර ප්‍රමාණයක් යුරෝපයේ. නමුත් කුරුඳු සහ පොල් වගාව දිගටම කරගෙන ගියේ වැඩි වශයෙන් ලාංකිකයෝ. ලාංකික ධනපති පන්තිය. ඉතින් මේ ලාංකික ධනපති පන්තියේ නැගීම ගැන සඳහන් කරනකොට පොල් සහ පොල් වලින් කරපු අරක්කු නිෂ්පාදනයත් ඒ සල්ලි දාලා ඊට පස්සේ ඇති වුණ මිනිරන් ව්‍යාපාරත් ඒ සල්ලි වලින් පස්සේ උඩරට තේවතු මිලදී ගැනීම ආදී ගැනත් අපි සමාජය ගැන සංස්කෘතිය ගැන කතා කරනකොට කතා කරන්න ඕන. දැන් විනාඩි 30ට එක විනාඩියක් වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. මම ප්‍රශ්න මොනාරි අහනවා නම් අපි ඊට පස්සේ කතා කරමු. ආසාතුල ස්තුතියි. ඇත්තටම පිරිමි ගස් එහැණු ගස් වලින් පටන් අරන් කොහොමද මේ ඉතිහාසයත් එක්ක මේ ගස් ගැන මිනිසුත් එක්ක අපිට තියෙන සම්බන්ධය, ඒකට ආගම කොහොමද මට ඇහෙන්නේ නැහැ. හෙලෝ. ඔව් කියන්න. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. මේ පිරිමි ගස් ගැහැණු ගස් වලින් පටන් අරගෙන කොහොමද මේක අද වෙනකම් මේ නූතනය වෙනකම් මේක ගලාගෙන ආපු විදිය කාලේ අපිට හරස් වෙලා. ඉතින් අපිට මේ පළවෙනි මිනිත්තු 30 තුල මේක මේ කියන්නේ 30 ඇතුළත අපිට ඉවර කරන්න සිදු වුණා. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි මම හිතනවා අපිතුරු කණ්ඩායම මේ තවත් කාලය අරගෙන තව දවස් කිහිපයකින් අපි හම්බෙමු ඉදිරියේදී. මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහනවා මෙන්න මෙහෙම දෙයක්. වලපනේ ඉපදිලා පරිසරයත් එක්ක හැදිලා වැඩිලා කොළඹ මහාචාර්ය කෙනෙක් විශ්වවිද්‍යාලයක ප්‍රධාන පෙළේ මහාචාර්ය කෙනෙක් වෙලා දැන් පුරාවිද්‍යාව ගස්වැල් එක්ක සම්බන්ධයි. ගොඩක් පුරාවිද්‍යාවස්තු ගොඩක් ගස්වැල් වලින් වැහිලා තියෙන. දැන් ඒවා සංරක්ෂණය සහ ආරක්ෂණය කරනවා. බලන් ඉන්න අපිට තරුණ විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට විශ්වවිද්‍යාල සිසුවියන් ඇතුළු තරුණ ප්‍රජාවට මහාචාර්යතුමාට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? විනාඩි කිහිපයකින් කියන්න. මේ මට තියෙන වැදගත්ම පුරාවස්තු එකක් ගස්. ගස් කපලා ගල් කණු රකින්න මට ඕන කමක් නැහැ. ගසුත් එක්ක එකට යන්න ඕනේ පුරාවස්තු. ගොඩක් අපි පුරාවස්තු කැලෑ ඒ විදිහටම තියෙන තරමට මම ආසයි. මොකද්ද කරුමයකට අද අපිට ඕන දේ විදිහට මේවා වෙන්නේ නැහැ. සමහර අය හිතන්නේ මේ අලුතෙන් සංවර්ධනය කරනවා කියලා හිතන්නේ කැලේ කපලා මේ තැන් එලිපහිලි කරලා අලුතෙන් හදන එක. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒක ඒ විදිහට නෙවෙයි. පුරාණ විදිහට පුරාණ බෞද්ධ සම්ප්‍රදායට අනුව මේ බෞද්ධ සහ අනෙකුත් දේවල් රකින්න බුද්ධ ආගම විතරක් නෙවෙයි Hindu ආගමෙත් ගස් වලට කැලේට ඉතාමත්ම ගරු කළා. ඒ නිසා ඒ සම්ප්‍රදායට මම කැමතියි. ඒ විදිහට පුළුවන් තරම් දුරට තියනවා නම් හොඳයි. මට පුළුවන්කමක් තියනවා නම් මම කීප සැරයක්ම හිතුවා මේ ගස් කපනවා නම් කෙලින්ම අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් අවසර ගන්න කියලා සර්කියුලරයක් යවන්න ඕනේ කියලා. නමුත් බලාගෙන ගියාම ඒක එච්චරම ප්‍රායෝගික නැහැ. මොකද අපිට සමහර අවස්ථාවල ගස් ඉවත් කරන්න වෙනවා. මම මගේ හිතේ තියනවා ගහක නෙවෙයි ගහක අත්තක්වත් අපි අයින් කළ යුතු නැහැ. ගස් වලට අපිට වඩා ඉතිහාසයක් තියෙනවා. අපේ මුතුන් මේ ගස් දැකලා තියෙනවා. ඒගොල්ලෝ හුස්ම ගත්ත ගස් මේවා. ඒවා අපි කොහොමද මේ එකපාරම කපලා දාන්නේ? මේක මිනි මරනවා වගේ වැඩක්. මම නම් ගස් වලට ගොඩක් ආදරේ. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි ඔබගේ අදහස් පෙළ. මම හිතන්නේ තුරු අපිට ගොඩක් ශක්තියක් වෙනවා මේ වගේ රාජ්‍ය නිලධාරී තියෙන මේ වගේ ඇදුරු තුනුමෙක් ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිටින එක. ඉතින් බොහොමත්ම ස්තුතියි අනේක වාරයක් ස්තුති වෙමින් අද මෙම තුරු සංවිධානයක මේ තුරු ටෝක් පළවෙනි වැඩසටහනට ඔබතුමාගේ වටිනා දැනුම අපිට නොමසුරුව බෙදා හරින්න එකතු වීම සම්බන්ධයෙන් තුරු සංවිධානය වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ Facebook පිටුවේ පළවුණු දෙයක් දැකලා මෙතනට අපිත් එක්ක දැන් මම හිතන්නේ ගොඩාක් දෙනෙක් ඇවිල්ලා අපේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න බැලුවා. ඉතින් ඒගොල්ලන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ වැඩසටහනකින් අපි හම්බ වෙමු. අපි මේක රෙකෝඩ් කරලා අපේ Facebook පිටුවේ ඉතුරු Facebook පිටුවේ සහ අනිකුත් සමාජ මාධ්‍ය ජාල හරහා අපි බෙදා හරින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක ඉදිරියේදී පැලින්දන්න මේ පුරාවස්තු ආරක්ෂා කරන ඒ ප්‍රදේශයන් වලට හරිතකරණය කරන්න අපි තුරු ඔබතුමාත් එක්ක පෙළ ගැසෙනවා කියන එක. මොකද ගහක් මැරුවොත් ඔබතුමාට තේරෙනවනේ මිනිහෙක් මැරුවෝයි කියලා. මම හිතන්නේ
අද කතාවේ මම හිතන්නේ මම ගත්ත ලොකු මම හිතනවා අපිට ආපු ලොකුම පණිවිඩය තමයි එහි විදිහට හිතන්න පුළුවන් නිලධාරීන් සිටින එක මම හිතන්නේ අපිට ගොඩක් වැදගත්. ඔබතුමා කරන කියන කටයුතු සෑහෙන දෙයක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි කුණාට. බොහොම ස්තුතියි ඔබ හැමට. අපි හම්බෙමු. බොහොම ස්තුතියි.